හොඳයි ආදරණීය දරුවනි අපි 2019 ප්‍රශ්න පත්‍රයේ D කොටස එහෙම නැත්නම් භෞතික විද්‍යා කොටස සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරන්න යන්නේ. මේ ප්‍රශ්නය එක්තරා විදිහකට ගැටලුවකට තුඩු දුන්න ප්‍රශ්නයක්. හැබැයි මේක ඔබ O level දැනුම ඒ වගේම ඔබ භාවිතා කරන චල් සමීකරණ පාවිච්චි කරලා විසඳීමේ ඉඩකඩක් ශිෂ්‍යයාට තිබුණා. හොඳයි එහෙනම් අපි මේ හැම දෙයක්ම තීරණය කරලා බලමු කොහොමද මේ ප්‍රශ්න විසඳන්නේ කියලා. රයිට්. මම ඔබට මේකට අවශ්‍ය තියරිටිකල් බෑග්ග්‍රවුන්ඩ් එක චුට්ටක් දෙන්න පොඩි වෙලාවක් ගන්නවා. බල ගූර්ණය එහෙම නැත්නම් ව්‍යාවර්තය යනු නියත ලක්ෂයක් හෝ අක්ෂයක් වටා වස්තුවක් භ්‍රමණය කරවීමට බලය දක්වන ප්‍රවණතාව පිළිබඳ විනුවකි. බල ගූර්ණය සඳහා සම්මත සමීකරණ ලියා එහි එක් එක් පද හඳුන්වන්න. B රූපයේ දක්වා ඇති පරිදි ස්කන්ධය 60 කිලෝග්‍රෑම් වන කිමිදුම් කරුවෙකු දිග 5 මීටර සහ ස්කන්ධය 50 කිලෝග්‍රෑම් වන තිලස් ඒකාකාර PQR පේනුම් ලෑල්ලක් ස්පින් බෝඩ් එකක් කෙළවරෙහි ඍජුව සිටගෙන සිටී. පැන්නුම් ලෑල්ලේ අනෙක් කෙළවර P දෘඩ ආධාරකයට කලම්ප කර ඇති අතර පැන්නුම් ලෑල්ල P සිට 2 මීටර දුරකින් පිහිටි Q නම් ධරයක් මත තබා ඇත. ගුරුත්ව ත්වරණය 10යි N kg ඍණ 1 ලෙස සලකන්න. රූපයේ දල සටහනක් ඔබගේ උත්පත්ති පත්‍රයේ පිටපත් කර පැන්නුම් ලෑල්ලේ ස්කන්ධය කේන්ද්‍රයේ පිහිටි C ලක්ෂය කිමුදුම් කරුණ මැතිව එහි ලකුණු කරන්න. C හා Q ලක්ෂ අතර දුර කොපමණද? ඔබගේ දල රූප සටහනේ පිළිවෙලින් C P Q R හිදී පැන්නුම් ලක්ෂ මත ක්‍රියා කරන FC FP FQ FR බලවල පැන්නුම් ලෑල්ල මත ක්‍රියා කරන FR බලවල දිශා ලකුණු කරන්න. හරි. මේකේ ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව කියන කොටස් දෙක පිළිබඳව ඔබගේ අවබෝධය ඉතාම වැදගත් වෙනවා දරුවනේ. පිළිවෙලින් FR හා FC නිසා දරය වටා ඇතිවන TR සහ TC ව්‍යාවර්තකරණය කරන්න. FR සහ FC නිසා දරය වටා FR සහ FC වට නිසා FP නිසා දරය වටා ඇතිවන ව්‍යාවර්තය TP ගණනය කරන්න. FP බලය ගණනය කරන්න. පද්ධතිය තුල ක්‍රියා කරන බල පදනම් කරගෙන FQ බලය ගණනය කරන්න. පද්ධතිය තුල ක්‍රියා කරන බල පදනම් කරගෙන FQ බලය ගණනය කරන්න. FQ කලම්ප ආධාරකයට දැරිය හැක්කේ 2750 නිව්ටන් නම් ආර්ය තැබිය හැකි උපරිම බර ගණනය කරන්න. පැනුම් ලෑල්ලේ සිට තටාකයේ ජල මට්ටම දක්වා කිමිදුම් කරු ළඟා වීමේදී ඔහුගේ ගුරුත්ව කේන්ද්‍රය G පතය රූපයේ දැක්වේ. කිමිදුම් කරුට ජල පෘෂ්ඨය B දක්වා ළඟා වීමට තප්පර 3ක් ගත වේ. ආරම්භයේදී ජල මට්ටමේ සිට G දක්වා උස 9 මීටර වේ. ආරම්භක ස්ථානයේ සිට G හි තිරස් විස්ථාපනය 3 මීටර AB සමානයි 3 සෙන්ටිමීටර වේ. වායු ප්‍රතිරෝධය නොසලකා හරිමින් පහත භෞතික රාශි ගණනය කරන්න. G ආරම්භක ප්‍රවේගයේ තිරස් හා සිරස් සංරචක. ජල පෘෂ්ඨයේ සිට G ළඟා වූ උපරිම උස. උපරිම උසේදී කිමිදුම් කරුගේ විභව ශක්තිය. උපරිම උසේදී කිමිදුම් කරුගේ චාලක ශක්තිය. එක G ගේ ආරම්භක ප්‍රවේගයේ තිරස් හා සිරස් සංරචක දෙක ජල පෘෂ්ඨයේ සිට G ළඟා වූ උපරිම උස. උපරිම උසේදී කිමිදුම් කරුගේ විභව ශක්තිය උපරිම උසේදී කිමිදුම් කරුගේ චාලක ශක්තිය. මේක තමයි අහන්නේ. හරි. right. මම ඔබට චුට්ටක් මේ බල
ගූර්ණය කියන එක කියලා දෙන්න. අපි යම් කිසි වස්තුවක් ගත්තොත් මෙන්න මේ වස්තුවේ කේන්ද්‍රය අපි හිතනවා මෙන්න මේ ඒ කේන්ද්‍රය. මෙන්න මේ ඒ ලක්ෂ්‍යය කියලා. එතකොට මෙන්න මේ තියෙන දුර d කියලා කිව්වොත් මෙන්න මේ තියෙන d කියලා දුර d කියලා කිව්වොත් අපි මෙයා මත යොදනවා නම් බලයක් F කියලා බලයක් මෙන්න මෙයා කැරකෙන්න උත්සාහ කරනවා. දැන් මෙන්න මේ ලක්ෂ්‍ය දැන් මෙන්න මේ දණ්ඩ ගත්තොත් පුතේ බලන්නකො මම මෙන්න මේ ලක්ෂ්‍යය වටා ඒ කියන්නේ මම මේ ඇඟිල්ල තියාගෙන ලක්ෂ්‍යය වටා ගත්තොත් මෙයා මෙන්න මේ යෙදෙන බලය නිසා මෙහෙම කැරකෙන්න බලනවානේ. දැන් ඔන්න බලන්නකො මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මේ F බලය නිසා මෙයා මෙහෙම කැරකෙන්න බලනවා. මෙන්න මේ F බලය නිසා මෙයා මෙන්න මෙහෙම පාතර මෙහෙම කැරකීමට උත්සාහ කරනවා. පැහැදිලිද? ඒතර අපි ගත්තොත් එහෙම මෙයා ඉන්නවා. මෙන්න මේ F බලය. මෙන්න මේ ලක්ෂ්‍යය මෙතනින් අපි යොදන F බලය. මේ F බලය නිසා මෙයා කැරකෙන්න උත්සාහ කරන මේ පැත්තටනේ. අපි ගත්තොත් එහෙම මේ මෙයා කැරකෙන්න උත්සාහ කරන මේ දිශාව මෙහෙම. රයිට්. ඒ කියන්නේ මේ දැන් මෙයා යන්නේ මේ ඔර්ලෝසු කට්ට යන පැත්තට මෙහෙමනේ ටක් 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 ගාලා. එහෙනම් අපි ගත්තොත් අපි බාහිරින් යොදන බලයක් නිසා ඔර්ලෝසු කට්ට යන පැත්තට යන්න උත්සාහ කරනවා නම් අපි මෙයාගේ ගූර්ණය මේ දැන් මෙන්න මේ කෙල මේ කෙලවරෙන් අපි අල්ලාගෙන මේ දණ්ඩ මෙහෙම කැරකුවොත් පුතේ මේ දණ්ඩ කැරකුවොත් මේ කියන්නේ මේ දැන් මෙතන වෙලාව හිතන්නකො වෙලාව දැන් ඔර්ලෝසු කට්ට මෙතන වෙලාව 3 කට්ටේ තියෙන්නේ කියලා මේකෙන් පාත් කරාම මේක 4 කට්ටට නේද යන්නේ මේ 3 ඉඳලා මෙහෙම පාත් කරාම 4 කට්ටට යන්නේ. එහෙනම් ඔර්ලෝසුවේ වෙලාව වැඩි වෙන පැත්තට නෙමෙයි මේ පැත්තෙන් බලයක් ඇදුවහම මෙයා කැරකෙන්නේ ඔර්ලෝසුවේ වෙලාව වැඩි වෙන පැත්තටනේ පුතේ. එහෙමනම් මෙයාගේ ගූර්ණය ධන ගූර්ණය. ඒ වගේම තමයි අපි ගත්තොත් මේකේ අනිත් පැත්ත. මේකේ අනිත් පැත්ත ගත්තොත් මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මේ ගූර්ණ ඝන ලක්ෂයේ A මේ දුර D අපි මෙන්න මෙහෙම බලයක් යදුවොත් අපි F කියලා. දැන් මෙයා ඉන්නේ මෙහෙම. මෙන්න මේ F බලයක් යදුවොත් මේක උඩට හිස්සෙන්නේ මේ. දැන් වෙලාව 3යි නම් මේ F බලය නිසා මෙයා ඉස්සෙන්නේ මේ පැත්තටනේ. දැන් මේ ගූර්ණ ඝන ලක්ෂයේ මෙහෙම හිර වෙලා තියෙනවා මේක ඉස්සුනොත් මෙහෙම ඉස්සෙන්නේ නේ. දැන් වෙලාව මෙතන 3 ඉලක්ක මේ කට්ට තිබ්බොත් කට්ට 2 ඉලක්කමට වෙනවා මේ. ඔර්ලෝසුව මේ 3 1 2ට යනවා කියන්නේ ඔර්ලෝසු කට්ට පැත්තට අනිත් පැත්තටද? අනිත් පැත්තට. එහෙනම් මේ වෙලාවේදී ගූර්ණය මොකද්ද? ඔර්ලෝසු කට්ට පැත්තට යනවා නම් දක්ෂිණාවර්ත ගූර්ණයක්. අනිත් පැත්තට යනවා වාමාවර්ත ගූර්ණයක්. මම මගේ ගැටලු විසඳීමේ පහසුව තකා ඔර්ලෝසු කට්ට පැත්තට යන බල ධන ගූර්ණ ලෙසත් ඔර්ලෝසු කට්ටට විරුද්ධ පැත්තට යන බල ඍණ ගූර්ණ විදිහට මම සලකනවා. ඔර්ලෝසු කට්ට පැත්තට යන බල ධන ගූර්ණ අනිත් පැත්තට යන බල මොනවද පුතේ? ඍණ ගූර්ණ විදිහට සලකනවා. හරි. එතකොට අපි ගත්තොත් එහෙම අපි දන්නවා චලිත සමීකරණ කීපයක් තියෙනවා. මොනවද චලිත සමීකරණ? v සමානයි u ධන at v වර්ග සමානයි u වර්ග ධන 2ක් as s සමානයි ut ධන භාගයයි at වර්ග s සමානයි u ධන v බෙදීම 2 වතාවක් t v සමානයි u ධන at v වර්ග සමානයි u වර්ග ධන 2as s සමානයි ut ධන භාගයයි at වර්ග s සමානයි u ධන v බෙදීම 2 වතාවක් t. හරි.
එතකොට අපි ගත්තොත් එහෙම right බලගූර්ණය සඳහා සම්මත සමීකරණය ලියා. අපි අර කරපු චලිත සමීකරණ ඉස්සරහට ඕන වෙනවා. බලගූර්ණය සඳහා සම්මත සමීකරණ ලියා එක් එක් පදය හඳුන්වන්න. අපි දන්නවා ව්‍යාවර්තය ටෝ සමානයි FR. මේකේ ටෝ කියන්නේ ව්‍යාවර්තය ඒකකේ වෙනවා නිව්ටන් මීටර්. එතකොට මේකේ F කියලා කියනවා අපි R කියලා කියමු ඉස්සරලා. ගූර්ණ ගන්නා ලක්ෂයේ සිට ගූර්ණ ගන්නා ලක්ෂයේ සිට යොදන බලයට ඇති ලම්බදුර F යොදන බාහිර බලය. ලොදන යාර බලයට ඇති දුර කියන බලයේ ක්‍රියා රේඛාවට කියන වචන දීපොත් හොඳයි වගේනේ. යොදන බලයේ ක්‍රියා රේඛාවට ලම්බ දුර. ගූර්ණ ගන්නා ලක්ෂයේ සිට යොදන බලයේ ක්‍රියා රේඛාවට ඇති ලම්බ දුර. යොදන බාහිර බලය. මේක නිව්ටන් මයින්ඩ් කරනවා. ඉදිරියට යනවා. රූපයේ දක්වා ඇති පරිදි ස්කන්ධය 60 කිලෝග්‍රෑම් වන කෙමුදුම් කරුවෙකු. ඒ කියන්නේ මෙන්න මෙයා දිග 5 මීටර සහ ස්කන්ධය කිලෝග්‍රෑම් 50ක් වන තිරස් ඒකාකාර PQR පැන්නුම් ලෑල්ල මත පැන්නුම් ලෑල්ලේ කෙළවරෙහි ඍජුව සිටගෙන සිටී. හරි. පැන්නුම් ලෑල්ලේ අනෙක් කෙළවර ප්‍රී දෘඩ ආධාරකයකට කලම්ප කර ඇත්තේ පැන්නුම් ලෑල්ල P සිට 2 මීටර දුරින් Q නැමැති ධරයක් මත තබා ඇත. ගුරුත්ව ත්වරණය 10යි n kg ඍණ කියන්නේ ms ඍණ 2 කියන එක ලෙස සලකන්න. දැන් මේක තියෙන විදිහ අපි කල්පනා කරමු. දැන් අපි මෙන්න මේ වගේ කෙනෙක් ඉන්නවා. මේ වගේ ලෑල්ලක්. ඒක පළවෙනියටම අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මේ ලෑල්ලේ ස්කන්ධය කිලෝග්‍රෑම් 50යි. දැන් මේ ලෑල්ලේ ස්කන්ධය කිලෝග්‍රෑම් 50යි නම් මේක මුළු දිග 5 මීටර නම් දරුවෝ පළවෙනියටම අපිට ඉව වැටෙන්න ඕනේ මෙන්න මෙයාගේ 2.5 මීටර දුරේ. 5 මීටර දුරින් බරක් ක්‍රියාත්මක වෙනවා කොච්චරද? කිලෝග්‍රෑම් 50යි කියන්නේ 500යි නිව්ටන්. දැන් මේ කෙළවරේ මිනිහෙක් ඉන්නවා. දැන් මෙතන බල දෙකක් තියෙනවා. පළවෙනි දේ මේ මිනිහා මෙන්න මේ කෙළවරේ කිලෝග්‍රෑම් 60ක මිනිස්සෙක් ඉන්නවා. මෙන්න මේ මිනිස්සයා ලෑල්ල තල්ලු කරනවා 600යි නිව්ටන් බලයකින්. හැබැයි ලෑල්ල විසින් මිනිසා මත ඇති කරනවා කොච්චර බලයක්ද? මෙන්න මේ ලෑල්ල විසින් මිනිසා වෙත ප්‍රතික්‍රියා බලයක් ඇති කරනවා දරුවනේ. කොච්චරද? මීට සමාන ප්‍රතික්‍රියා බලයක් ඇති කරනවා.
හැබැයි දැන් මම ලෑල්ලට වෙන දේ තමයි කතා කරන්න යන්නේ. ඒක නිසා මිනිසා නිසා ලෑල්ල තල්ලු වෙනවා මෙච්චරක් ඊට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් ඇති වෙනවා මිනිසක් කකුල් දෙක මත. හැබැයි දැන් මම මෙතනදී කතා කරන්න යන්නේ යා ලෑල්ලට වෙන්න යන දේ ලෑල්ලට වෙන්න යන දේ කතා කරනකොට මිනිසා මත බල වැඩක් නෑ පුතේ. එහෙනම් මේක මම මකනවා. මේකේ වැඩක් නෑ. ඊළඟට කියනවා මොකද්ද? මෙන්න මේ P ලක්ෂය ඉඳලා මීටර 2කින් දරයක් තියෙනවා. දරයක් කියන්නේ නිකන් හරියට අපි ගත්තොත් එහෙම මේ නාදැත්තක් වගේ දෙයක්. මෙන්න මේ වගේ කෙනෙක් ඉන්නවලු. මෙතනලා මීටර 2කින්. මෙතනලා මීටර 2කින්. මේක 2යි මීටර. මෙතනලා 2යි මීටර වලින් මෙන්න මෙහෙම තියෙනවා. එතකොට මෙන්න මේ නාදැත්ත නිසා ලෑල්ලට ඇතිවන බලය නාදැත්ත මෙන්න මේ ලෑල්ලේ ගෑවෙනවා ලෑල්ලේ ඇතිවන අභිලම්භ ප්‍රතික්‍රියාවක් අපි මෙන්න මෙහෙම ලියලා ලකුණු කරලා තියාගමු R right sorry මෙතන නෙමෙයි තියෙන R එක මෙන්න මේ නාදැත්ත ගෑවෙන තැන හරි මේ 2.5 යටින් මම දාන්නම් නැත්තම් රූපය අපැහැදිලි වෙයි. හරි. එතකොට දැන් මෙයා මේක පාත් කරන්න හදනවා. මෙයා මේක පාත් කරන්න හදනවා. මේ දැන් මෙන්න මෙහෙම ගත්තොත් එහෙම පුතාලා මේ හිතන්නකෝ. මෙහෙම ලෑල්ලක් කියලා. දැන් මොකද වෙන්නේ? මේක මේ මෙයාලා මේ පැත්තේ පාත් කරන්න හදනවා මෙහෙම මේ මෙන්න මේක මේ මිනිසත් මේක පාත් කරන්න හදනවා. මෙන්න මේ බර නිසාත් පාත් වෙන්න හදනවා. මේක උඩ යන එක නවතින්න මෙන්න මේක මේ දැන් මෙහෙම ගත්තොත් මේ කෙලවලුත් පාත් කරන්න හදනවා මෙහෙම. මෙතනොත් පාත් කරන්න හදනවා. එහෙනම් මෙන්න මේක උඩ යන එක මෙන්න මෙහෙම මේ පැත්ත උඩට විසි වෙන එක නවත්තන්න මෙහෙම පාත් වෙලා මේ පැත්ත උඩට යන එක නවත්තන්න මොකද වෙන්න ඕනේ? අනිවාර්යයෙන්ම මෙන්න මේ කෙලවරින් බලයක් තිබිය යුතුයි පල්ලෙහාට. ඔය ටික තමයි අපිට තියෙන බල ටික දැනෙන්නේ. එතකොට මේක 2.5 මීටර. මෙතන ඉඳලා මෙතන දුර ගත්තොත් මෙන්න මේ දුර 3යි මීටර. මේ දුර 3යි මීටර. මේක 2.5 මීටර මේ දුර 3යි මීටර. නේද? හරි. එහෙමනම් මේ දුර 3යි නම් මේක 0.5යි නේ. ඒ කියන්නේ මේක 3යි නම් මේක 2.5යි නම් මේක 0.5 මීටර. මේක අභිලම්භ ප්‍රතික්‍රියා වාරනේ. ඔය වගේ තමයි තියෙන්නේ. හරි. දැන් මෙහෙම නෙමෙයි මෙයාලා අපිට සංකේත ටිකක් දීලා තිනවා. මේක තමයි ඇත්තට වෙන සිද්ධිය නේ. මෙන්න මේ වෙන සිද්ධිය තමයි මේ තියෙන්නේ. බලන්න පුතේ. දැන් බලන්න මෙන්න මේ කියන දේවල් ටික අපි ලකුණු කරලා තියෙන්නේ. හරි. මේ මිනිසා නිසා මෙයා තල්ලු වෙන්න හදනවා. මේ දණ්ඩේ බර නිසා පල්ලෙහාට ඇදෙන්න හදනවා. මෙතන ගෑවෙන්න නිසා අභිලම්භ ප්‍රතික්‍රියාව. දැන් මේ කට්ටිය ඔක්කොම හදන්නේ මේ පැත්තට පාත් කරන්න මේ. මෙයාලා ඔක්කොම හදන්නේ මේ පැත්තට පාත් කරන්න. එහෙනම් මේක උඩ විසිරෙන්නේ නැතුව තියෙන්න මෙයා මොකද කරන්න ඕනේ? මෙන්න මේ පැත්තට බලෙන් අල්ලලා තියාගන්න ඕනේ. මේ පැත්තට බලෙන් අල්ලලා තියාගන්න ඕනේ. මෙයා උඩ විසි වෙන එක නවත්තන්න ඕන නම් දරුවනේ. ඉදිරියට යනවා. හරි. ඉහත පත්‍රයේ රූපයේ දල සටහනක් ඔබගේ රූපයේ සටහන් කර ස්කන්ධ කේන්ද්‍රයේ පිහිටි ලක්ෂ්‍ය. ලෑල්ලේ ස්කන්ධ කේන්ද්‍රයේ පිහිටි ලක්ෂ්‍ය කිමිදුම් කරනු ඇතුව එහි ලකුණු කරන්න. C හා Q අතර දුර කොපමණද? right. එහෙමනම් අපිට මේකේ දල රූපයක් ලකුණු කරන්න කියලා තියෙනවා. දල රූපයක් මේකට යෝග්‍ය කාල වර්ණය කළු වර්ණය
හොඳ ටික ගණකම් දණ්ඩක්. එතකොට මේකේ මේ කෙලවරින් ඉන්නවා ස්ප්‍රින් එකක්. එතකොට කෙලවරේ ඉන්නවා ක්‍රීඩකයෙක්. මෙන්න මේ කෙලවරේ ඉන්නවා ක්‍රීඩකයෙක්. ක්‍රීඩකයෙක් පාත් දෙක මේකට සෙට්ලා තියෙන එක අපි අඳිමු. නැත්නම් ඒක වෙන අර්ථයක් එන්න පුළුවන් මේ ක්‍රීඩකයන් නිසා. දල රූපයක් අපිට ලස්සන රූප අවශ්‍ය නැහැ. QPQR ලක්ෂ 3 P මේක R මේක පහයි නම් මෙන්න මේ දුර 2 මීටර් 3 මීටර් එතකොට C ලක්ෂය C හා Q ලක්ෂය P QR විදිහට තියෙනවා. මට කියනවා මෙන්න මෙයාගේ ස්කන්ධ කේන්ද්‍රය C. එහෙනම් මේ මුළු දුර 5යි නම් මෙන්න මේ කෙලවරක ඉඳලා 2.5 මීටර වෙද්දී මෙන්න මෙයාගේ ස්කන්ධ කේන්ද්‍රය C ක්‍රියාත්මක විය යුතුයි. මේක C ක්‍රියාත්මක විය යුතුයි. C හා Q අතර දුර මෙන්න මේ C හා Q අතර දුර අපි ලකුණු කරොත් එහෙම මේ C ඉඳලා Q ට තියෙන දුර අපි දන්නවා මෙන්න මේ දුර මීටර 3යි. මේක 2.5යි නම් දරුවනේ මේක 3යි. මෙතන 2.5යි නම් ගුරුත්ව කේන්ද්‍ර ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ දුර වෙනවා 0.5 මීටර. පැහැදිලිද මේ? මෙතන මීටර 2යි මෙන්න මේ ධරේ ඉඳලා මෙතනට මීටර 3යි. එහෙනම් මෙතනලා මෙතන 2.5යි මෙතනලා මෙතන 2.5යි. මෙච්චර තමයි සිද්ධ වෙන්නේ. හරි බොහොම හොඳයි. ඉදිරියට යන්න බලන්න අපි. ඔබගේ දල රූප සරහන පිළිවෙලින් CPQR හිදී පැන්නුම් ලෑල්ල මත ක්‍රියා කරන බල. මේ දැන් මට අහස් වෙන්නේ මේ රූපේ පැන්නුම් ලෑල්ල මත බල. මං අර කිව්වා මිනිහා ගැන කතාවක්. මිනිසා විසින් පොළොව මත ඇති කරන මිනිසාගේ බර. මිනිසා විසින් ලෑල්ල මත ඇති කරන මිනිසාගේ බර. ඊට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් උඩ අතර ක්‍රියාත්මක වෙනවා. FC FP FQ FR FC මෙන්න මෙයාගේ බර ඔන්න මේ රූපය කොපි කරලා ඉදිරියට ගන්න හැකියාවක් තියෙද බලමු අපි. එතකොට අපිට කියනවා FC කියලා කියන දරුවනේ මෙන්න මෙයා මත ක්‍රියාත්මක වෙනවා බරක්. බර කියන්නේ පල්ලෙහාට තියෙන්නේ. මෙන්න මේ බලය FC වෙනවා. ඊට පස්සේ අපිට කියනවා FP. දැන් මම කිව්වා මෙන්න මෙයා තල්ලු මෙයාව මෙන්න මේ දණ්ඩ මේ පැත්තට පාත් කරන හදන්නේ. මෙයා මේ දණ්ඩ මේ පැත්තට පාත් කරන හදන්නේ. මේක නවත්තන්න නම් මොකද වෙන්න ඕනේ?
මෙයා මේ ලෑල්ල මේ පැත්තට මෙහෙම පාත් වෙලා මේක ඉස්සෙන්න හදන්නේ. මේ ඉස්සෙන එක නවත්තන්න මෙන්න මේ පැත්තෙන් ක්‍රියාත්මක කරන බලය අපි කියනවා පීලක්ෂයේ ක්‍රියාත්මක වෙන බලය FP කියලා. FP. ඊට පස්සේ අපිට කියනවා FQ සහ FR. FQ වහි ඇති වෙන්නේ නාදැත්තකදී බලයක්. මෙන්න මේ බලය නාදැත්තට ලම්බක වෙනවා. මෙන්න මේ බලය නාදැත්තට ලම්බක වෙනවා. FQ කියලා කියනවා. ඒ වගේම මෙතනදී මේ R ලක්ෂයේදී හොඳට ඔබ කල්පනා කරන්න. R ලක්ෂයේදී මෙයා පල්ලෙහාට තල්ලු කරන්න හදනවා. ඒ වගේ මෙයා මත අබිලම් ප්‍රතික්‍රියාවකුත් ඇති වෙනවා. හැබැයි මට මෙතනදී අවශ්‍ය වෙන්නේ ලෑල්ල මත බල. මිනිසා නිසා ලෑල්ලට වෙන බලපෑම. මොකද මම මෙතනදී කතා කරන්න යන්නේ ලෑල්ල මත බල. එහෙම නැත්නම් ලෑල්ලේ සමතුලිතතාව. එහෙමනම් මොකද වෙන්නේ? මෙන්න මේ ලෑල්ල මත මෙයා නිසා ඇතිවන බලයක් පල්ලෙහාට. මෙන්න මේ ඇතිවෙන බලය අපි කියනවා FR කියලා. මෙයා ලෑල්ල මත ඇතිවෙන බලය අපි කියනවා FR කියලා. හරි අපි ඉදිරියට යමු බලන්න. පිළිවෙලින් FR හා FC නිසා දරය වටා ඇතිවෙන ටෝ ආර්ම් එක TR සහ TC ව්‍යාවර්ත ගණනය කරන්න. දරය වටා ඇතිවන. හරි. දැන් දරය කියන්නේ මෙන්න මෙහා. හරි. අපි දන්නවා මේ FC බලයේ අගය. හරි දරය කියන්නේ මෙන්න මෙහා. මෙතනලා මෙතනට තියෙනවා 0.5. එහෙනම් මෙන්න මෙයා නිසා ඇතිවන ගූර්ණය 0.5යි පල්ලෙහාට FC. මෙතනලා මෙතනට මේ දරය වටා C ගෙන් ඇතිවන බලය ගූර්ණය මෙතනලා මෙතන දුර 0.5යි පල්ලෙහාට FC. පහයි FC 0.5 මීටර FC. අනිත් කෙනා FR. FR ගේ දුර මෙතනලා R ට තියෙන දුර මීටර 3ක්. FR බලය. R බලය. 3යි FR අරක 0.5යි FC. පැහැදිලි නේද? එහෙනම් අපි ගත්තොත් එහෙම මෙන්න මෙයා නිසා FR බලය මේක හරි. මෙතනදී මේ FR බලය අපි දන්නවා කිලෝග්‍රෑම් 60ක් නිසා ඇති වෙනවා 600ක් නිව්ටන් කියලා. මෙතන FC බලය වස්තුවේ බර ඒ කියන්නේ 500යි නිව්ටන්. බලමු ව්‍යාපාර. ස්කන්ධය 50යි කිලෝග්‍රෑම්. කිමිදුම් කරුවගේ ස්කන්ධය 60යි නේ. එහෙනම් මේ FC වෙන්නේ මෙතන ස්කන්ධයේ මේ දණ්ඩේ ස්කන්ධය කිලෝග්‍රෑම් 50යි නම් බර වෙනවා 500ක්. ඒ වගේම කිමිදුම් කරුවගේ ස්කන්ධය 60යි නම් කෙලවරෙන් බර ක්‍රියාත්මක වෙනවා 600ක්. හරිනේ. එතකොට මෙයා නිසා ඇති වෙනවා ගූර්ණය බලන්න පුතේ මේ. මෙන්න මේක කැරකෙන්නේ මේ. මෙන්න මේ බලය නිසා පල්ලෙහාට කැරකෙන්නේ මේ. මෙන්න මෙහෙම තිබ්බොත් වෙලාව 3යි මේක කැරකුණාම වෙලාව මේ පල්ලෙහාට තියෙන වෙලාව 4යි. ඒ කියන්නේ ඔරලෝසු කට්ට යන පැත්තට මේ මෙන්න මේ ලක්ෂයේ ලොක් වෙලා මේ ලක්ෂයෙන් හිර කරගෙන මේ දණ්ඩට අපි මෙහෙම බලයක් දුන්නාම මෙයා යන්නේ මේ ඔරලෝසු කට්ට යන පැත්තට. ඒ කියන්නේ දක්ෂිනාවර්ත ගූර්ණයක් තියෙන්නේ. මේක අපි ටෝ
R කියමු. මේක දක්ෂිනාවර්ත ගූර්ණයක් තියෙන්නේ. 3 වතාවක් 600යි. ඒ කියන්නේ 1800යි නිව්ටන් මීටර් දක්ෂිනාවර්තව. මෙතන තියෙන්නේ මේ දැන් මෙතනදී බලන්න පුතේ මේ මෙන්න මෙයා ගූර්ණයත් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. 0.5 වතාවක් මේ 500 බලය නිසා මෙන්න මේ ඔරලෝසු කට්ට පැත්තට මේ මෙන්න මේකෙන් පල්ලෙහාට දුනගෙන මේ පැත්තට කැරකෙන්න හදන්නේ. ඒ කියන්නේ මෙයාගේ ගූර්ණයත් ධන ගූර්ණයක් තියෙන්නේ. ධන ගූර්ණය වෙනවා 0.5 වතාවක් 500යි. එහෙනම් කීයද වෙන්නේ? 250යි. 250 වතාවක් 250යි. එහෙනම් අපිට ඔන්නම තමයි වෙන්නේ. 2r සමානයි 250යි නිව්ටන් මීටර්. හරි. පුතේ ව්‍යාවර්තයක් එහෙම නැත්නම් ගූර්ණයක් එන්නේ නිව්ටන් මීටර් වලින්. පැහැදිලි ඔබට මම හිතන්නේ. හරි. ඉදිරියට යනවා. FP දරය නිසා දරේ වටා ඇතිවන ව්‍යාවර්තය TP ගණනය කරන්න. පුතේ මෙන්න මේ මෙන්න මෙයා වටා ව්‍යාවර්තය ගණනය කරන්න කියලා. දරුවනේ මේ පද්ධතිය සමතුලිත නම් පද්ධතිය වටා ගූර්ණ වල ඓක්‍ය ශූන්‍ය විය යුතුයි. පද්ධතිය සමතුලිත නිසා ගූර්ණවල VG එකතුව බිඳුව විය යුතුයි. එම නිසා ටෝසී ධන ටෝ R එකතුව සමාන විය යුතුයි ටෝපීට. නේ? ඇයි? මෙන්න මේ දෙන්නගේ C ගෙන් ආව ව්‍යාවර්තයයි R ගෙන් ආව ව්‍යාවර්තයයි සමාන P ගෙන් ආව ව්‍යාවර්ත වලට. එහෙම නැත්නම් ඔයාලට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. දක්ෂිනාවර්ත ගූර්ණ ඓක්‍ය සමානයි වාමාවර්ත ගූර්ණය කියලා. මේවා දක්ෂිනාවර්ත ගූර්ණ සමානයි වාමාවර්ත ගූර්ණ. ඒතර දක්ෂිනාවර්ත ගූර්ණ වල ඓක්‍ය අපිට ලැබිලා තියෙනවා. මෙතන 1800යි 1800 නැත්නම් 250යි. 1800යි 250 සමානයි වාමාවර්ත ගූර්ණ කිව්වහම මෙතනදලා මේ දැන් මෙන්න මෙයා ඇති කරේ දක්ෂිනාවර්ත ගූර්ණයක්, මෙයා ඇති කරේ දක්ෂිනාවර්ත ගූර්ණයක්. අපි මේවා ධන කියලා ගත්තොත් මේක අනිත් පැත්තට තියෙන වාමාවර්ත ගූර්ණයක්. එහෙනම් මෙයාගේ වාමාවර්ත ගූර්ණය මෙතනලා මෙතනට මීටර් 2යි දුර දෙක වතාවක් FP නේ. දැන් මෙයා දක්ෂිනාවර්ත ගූර්ණයක්, මෙයා දක්ෂිනාවර්ත ගූර්ණයක්, මෙයා වාමාවර්ත ගූර්ණයක්. මේ ගූර්ණ තුනේ ඓක්‍ය ශුන්‍ය වෙන්න ඕනේ. ඒ කියන්නේ දක්ෂිනාවර්ත ගූර්ණ මෙන්න මේ දෙනම දක්ෂිනාවර්ත ගූර්ණ දුන්නා. හැබැයි ගූර්ණ ගන්න ලක්ෂයෙන් පටන් ගත්ත මෙන්න මේ R එතකොට මේ ගූර්ණ ගන්න ලක්ෂයෙන් පටන් ගත්ත FQ කිසිම ගූර්ණයක් දෙන්නේ නැහැ. මේ ගූර්ණ ගන්න ලක්ෂයෙන් පටන් ගත්ත FQ කිසිම ගූර්ණයක් දෙන්නේ නැහැ. එහෙනම් මේ ගූර්ණය ධන, මේ ගූර්ණය ධන. හරි. මේවා දක්ෂිනාවර්ත ගූර්ණ මේ දෙන්නගේ එකතු සමාන මෙයාගේ ගූර්ණ වල එකතුවට මෙයාගේ මෙතනලා මෙතන මීටර් 2යි. මේක FP මේක 2යි මේක FP. එහෙනම් FP වතාවක් 2 ඔබට මම හදන මේක හදන තව ක්‍රමයක් තියෙනවා, සරල ක්‍රමයක් කියලා දෙන්නම්. හරි. එහෙනම් මේ දෙනාගේ එකතුව 2050 සමානයි
FP වතාවක් 2 1025යි නිව්ටන් සමානයි FP 1025යි නිව්ටන් සමානයි FP කියලා අපිට ලියන්න හැකියාව තියෙනවා. right ඉදිරියට යමු. අපි FB බලය ගණනය කරා. හරි අපි sorry මෙතන තව එක පදයක් අඩුයි. අපි අපෙන් අහනවා මෙන්න මේ මොකද්ද TP FP නිසා දරය වටා ඇතිවන ව්‍යාවර්තය FP නිසා දරය වටා ඇතිවන ව්‍යාවර්තය අපිට මෙන්න මේ දෙනගේ එකතුව 1800 ධන 250 තමයි මෙයාගේ එකතුව 1800 ධන 250 2050යි නිව්ටන් මීටර් TP ඒක තමයි අපි සමාන කරලා මෙතනට එහෙනම් අපිට මෙතන එනවා කීයද අපි 1025යි නිව්ටන් මීටර් 1025යි නිව්ටන් මීටර් right පද්ධතිය තුළ ක්‍රියා කරන බල පදනම් කරගෙන FQ බලය ගණනය කරන්න. මම මේ FQ ට එන්න ඉස්සරලා ඔබට ඕනනම් මෙන්න මේ FP ව ගණනය කරන තවත් ක්‍රමයක් කියලා දෙන්න. හැබැයි මේ ගැටලුවට පාවිච්චි කරන්න බෑ. යාළුවා අපිට පියවර ටිකක් දීලා තියෙන නිසා පියවර නැත්තම් කරන ලේසි ක්‍රමයක් මම කියලා දෙන්නම්. එතකොට මේ FP ගණනය කරන තව විදිහක් මම පොඩ්ඩක් කියලා දෙන්නම්. මට ලේසිම වැඩේ මෙන්න මේ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගන්න. මෙන්න මේ ලක්ෂ්‍ය වටේ ගූර්ණ ගන්න. හරි මේ විදිහට කඩ කඩ ගූර්ණ ගන්නත් මේ ලක්ෂ්‍ය වටේ. අපි ගත්තොත් එහෙම මේ ලක්ෂ්‍ය වටේ ගත්තොත් මෙන්න මේ බලය නිසා මේක කරගෙන මෙන්න මේ පැත්ත ඔරලෝසු කට්ට පැත්තට. එහෙනම් මෙයාගේ ගූර්ණය G ධන. මෙයා නිසා මේ පැත්තට කරගෙන හදනවා. එහෙනම් මේකේ ගූර්ණය G ධන. එතකොට මෙන්න මේක කරගෙන හදන්නේ මේ ඔරලෝසු කටට අනිත් පැත්තටනේ. මෙන්න මෙහෙම පල්ලෙහාට බලයක් දුන්නාම ඔරලෝසු කටට අනිත් පැත්තට. එහෙනම් මේක G ඍණ. දැන් මෙන්න මේ බලයේ තියෙන ගූර්ණ ගන්න ලක්ෂ්‍යය ඒක නිසා මෙයා ගූර්ණයක් දෙන්නේ නැහැ. මෙතනලා මෙතනට තියෙන දුර 0.5යි. වැඩි කිරීම බලය FC. මෙතනලා මෙතනට තියෙන මුළු දුර මේ මෙතනලා මෙතනට නෙමෙයි මේ ගූර්ණ ගන්න ලක්ෂයෙන්ලා මෙතනට තියෙන මුළු දුර 3යි. මේ මෙතනලා මෙතනට තියෙන මුළු දුර 3යි. 3 වතාවක් FR. ඔරලෝසු කට්ට පැත්තට ධන 3 වතාවක් FR. මෙයාගේ ගූර්ණය ඍණ එක සරින 2 වතාවක් FP. 2 වතාවක් FP සමානයි 0යි. FC ගගේ 50 කියන්නේ 500යි. 0.5 වතාවක් 500යි. ධන 3 වතාවක් FR කියන්නේ 600යි. අනිත් පැත්තට යන 2යි. FP 250යි. 1800යි. සමානයි 2යි FP. 1050 සමානයි 2යි FP. මේක දෙකෙන් බෙදනවා 2050යි 1025යි නිව්ටන් සමානයි FP. මේ ක්‍රමයේ ලේසියමට හිතෙන්නේ. ඔච්චර දඟලන්න ඕනේ ගානට. FP බලය අහන්නේ මේක නිව්ටන් වෙන්න ඕනේ. sorry. බලය අහන්නේ නිව්ටන්. ඉදිරියට යන්න. පද්ධතිය තුළ ක්‍රියා කරන බල පදනම් කරගෙන FQ බලය ගණනය කරන්න. FQ බලය අපි ගත්තා හොයාගත්තා. මෙන්න මේ FP ගියගේ 1025යි කියලා. මේක FP සමානයි 1025යි කියලා හෙව්වා. දැන් පද්ධතියක් සමතුලිත නම් ගූර්ණ ශුන්‍ය වෙනවා වගේම y ධන සහ y ඍණ බලත්
x ධන සහ x ඍණ බලත් ශුන්‍ය වෙන්න ඕන පුතේ. දැන් මම මෙන්න මේ g ගේ තිබ්බ ධන ඍණාගයන් ටික මකනවා. දැන් මම මෙන්න මෙහාගේ FQ හොයන්න ඕනේ. මම මොකද කරන්නේ මෙන්න මෙයාගේ මේ බලවල ඊතල ඉහළට තියෙන බල. මෙන්න මේ බලවලට අපි කියනවා y ධන කියලා. ඊතලයේ පල්ලෙහාට තියෙන බල කියනවා. මේවට අපි කියනවා y ඍණ කියලා. මෙන්න මේ y ධන හා y ඍණ බල සමාන කරනවා බිඳුවට. ඊතලයේ ඉහළට තියෙන බල අපි කියනවා y ධන කියලා. ඊතලයේ පල්ලෙහාට තියෙන බල අපි y ඍණ කියනවා. මෙන්න මේ y ධන හා y ඍණ බල අපි සමාන කරනවා ශුන්‍යයට. හරි බලමු. එහෙනම් FQ කියලා කියන්නේ මේක y ධන බලයක් ඊතලයේ උඩට තියෙන්නේ. මේක y ඍණ බලයක් ඊතලයේ පල්ලෙහාට තියෙන්නේ. මේක y ඍණ බලයක් ඊතලයේ පල්ලෙහාට තියෙන්නේ. මේකත් ඊතලයේ පල්ලෙහාට තියෙන්නේ y ඍණ බලයක්. පුතේ ගූර්ණයේ දිශාවයි බලයේ අගයයි. ඒ කියන්නේ ගූර්ණයේ ධන වුණා කියලා බලයේ ධන වෙන්නේ නැහැ. ගූර්ණයේ ඍණ වුණා කියලා බලයේ ඍණ වෙන්නේ නැහැ. ධන බලයක් ධන ගූර්ණයක් වෙන්නත් පුළුවන්. ධන බලයක් ඍණ ගූර්ණයක් වෙන්නත් පුළුවන්. ඍණ බලයක් ඍණ ගූර්ණයක් වෙන්නත් පුළුවන්. ඍණ බලයක් ධන ගූර්ණයක් වෙන්නත් පුළුවන්. ඒක නිසා බලයේ ලකුණයි ගූර්ණයේ ලකුණයි කිසිම සම්බන්ධයක් නැහැ දරුවෝ. එහෙනම් මම ගත්තොත් එහෙම මට ලියන්න පුළුවන් ධන බලය FQ ඍණ FP ඍණ FC ඍණ FR සමානයි ශුන්‍යයි. එතකොට මට ලියන්න පුළුවන් එහෙනම් මේ FQ ඉතුරු කරගන්නවා මේ පැත්තේ සමානයි අනිත් පැත්තට ඔක්කොම ධන වෙනවා FP මේ ඍණ FP එහා පැත්තට ධන FP වෙනවා. ඒ කියන්නේ 1025යි ධන FC FC ගියාගේ අපි දන්නවා 500යි ඍණ 500 අනිත් පැත්තට ධන 500ක් වෙනවා. FR ගියාගේ අපි දන්නවා ධන 600යි 600 කියන්නේ මේ සෝරි මේ ඍණ ලකුණ ඍණ 600යි අනිත් පැත්තට ධන 600ක් වෙනවා. එහෙනම් අපිට එනවා FQ ගියාගේ 6 5 11යි 1100යි 1025යි 25යි 1යි 2125යි නිව්ටන් FQ ගියාගේ. FQ ගියා කියන අපිට 2125යි නිව්ටන් කියලා දාන්න. හරි අපි ඉදිරියට යමු බලන්න. FQ ගියා. ඉදිරියට යමු. කලම්ප ආධාරයකට දැකිය හැක්කේ 2750ක් නිව්ටන් නම් ආර්ය තැබිය හැකි උපරිම බර ගණනය කරන්න. මෙන්න මේ කලම්ප ආධාරකය දරන්න පුළුවන් උපරිම බල 2750යි නම් ආර්ය තියන්න පුළුවන් උපරිම බල අහනවා අපි. අපි මේ රූපය ගෙම් බලන්න ඉදිරියට ගේන්න පුළුවන්ද කියලා. මේ රූපය මම උත්සාහ කරනවා ඉදිරියට අරන් යන්න. දෙදා 750ක් නම් එහෙනම් මෙන්න මේ FP ගියගේ තමයි කලම්ප ආධාරකය කියලා කියන්නේ. මෙයාට දරන්න පුළුවන් 1025යි නෙමෙයි 2750ක් නම්. මෙන්න මේ R ගේ උපරිමය අහනවා. අපි මේක දාමු FR max කියලා පුතේ ඈ. FR max. දැන් මම මෙන්න මේ FP ගේගේ 2750 නම් උපරිමය මේ වෙලාවට FR ට ගන්න පුළුවන් උපරිම අගය අහනවා. එහෙනම් මම මොකද කරන්නේ? මෙන්න මේ ලක්ෂයේ වටේ ගූර්ණ ගන්නවා.
මෙන්න මේ ලක්ෂ්‍යය වටේ ගූර්ණ ගද්දි මෙයා ගූර්ණයක් දෙන්නේ නැහැ. එතකොට මෙයාගේ ගූර්ණය ධන FC නිසා එන ගූර්ණය මේ ඔරලෝසු කට්ට පැත්තට යන්නේ. එහෙනම් මම ලියනවා FC ගියාගේ 500යි මෙතන ඇතිවන ගූර්ණය G ධන 0.5 වතාවක් 500 මේකේ ගූර්ණය ධන මෙතනලා මෙතනට 3යි 3 වතාවක් FR max 3 වතාවක් FR max මෙහෙම 3 වතාවක් FR max හරි මේක දක්ෂිණාවර්ත ගූර්ණයක් ධන ගූර්ණයක්. දැන් මෙතනලා මේ පැත්තට ගූර්ණය ඍණ 2 වතාවක් 2750යි. හැබැයි මේකේ ගූර්ණය මෙයා නිසා මේ කැරකෙන වෙන මේ පැත්තට බලන්න මෙයා නිසා මේ කැරකෙන මේ පැත්තට ගූර්ණය ඍණ 2 වතාවක් 2750 හැබැයි ඍණ 2 වතාවක් 2750යි සමානයි 0යි. එහෙමනම් මම මේක අනිත් පැත්තට යනවා 2500 දෙකක් 5000යි 5500යි නේද 700 1500යි හරිද ඍණ 5500යි මෙතන 0.5 වතාවක් 0.5 වතාවක් 500යි කියන්නේ 250යි ධන 3 වතාවක් FR max සමානයි 0යි. එතකොට මේක ධන 250 අරක ඍණ. එහෙනම් 3 වතාවක් FR max සමානයි 5500 ඍණ 250 5500 ඍණ 250 එහෙනම් 5250 බෙදනවා 3ෙන් FR max අපිට එනවා FR max සමානයි 1750යි නිව්ටන්. පැහැදිලි. එතකොට අපෙන් අහන්නේ උපරිම බර තමයි ඔය උපරිම ස්කන්ධය ඇහුවා නම් මොකද කරන්නේ? මේ උපරිම බර මෙයාට දාන්න පුළුවන් උපරිම බර මේ උපරිම ස්කන්ධය ඇහුවා නම් 175යි කිලෝග්‍රෑම් 175යි කිලෝග්‍රෑම්. පැහැදිලි. ඉදිරියට යමු. හරි. දරුවනේ මේ C කොටස අතරම මතවේදයට තුඩු දුන් විෂය කොටසක්. උසස් පෙළ විෂය නිර්දේශයේ නැතයි සමහරක් තර්ක කරා. උසස් පෙළ විෂය නිර්දේශයට මේක සම්බන්ධ කරගත හැකි සාමාන්‍ය පෙළ දැනුම පාවිච්චි කරලා කියලා තවත් සමහරක් තර්ක කරා. කෙසේ වෙතත් මේ ගැටලු අවසානයේදී මේ ගැටලුවට උත්සාහ දරූ සෑම දරුවෙකුටම දැරියකටම අවසාන ලකුණු සම්පූර්ණ වශයෙන් හිමි වුණා. පොඩි උත්සාහයක් හරි දරලා තිබ්බනම් ඒක නිසා ඔබ සෑම විටම ගානක් හදද්දී යම්කිසි කොටසක් අතාරින්න නැතුව පොඩි හෝ උත්සාහයක් දරන්න. එතකොට යම්කිසි වාසනාවක් තිබුණොත් එහෙම ඒ වාසනාව නිසා ඔබගේ ඒ ගානේ මොන හරි දෝෂයක් තිබ්බොත් ඔබට ලකුණු ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ පිළිතුරක් නැහැ කියලා හිතුනොත් චුට්ටක් මොන හරි උත්සාහයක් දරන්න. පැඩුම් ලෑල්ලේ සිට තලාකේ ජටමට්ටම දක්වා කිමිදුම් කරු ළඟාවීමේදී ඔහුගේ ගුරුත්ව කේන්ද්‍රය
පතය රූපයේ දැක්වේ. කෙමදුම් කරට ජල පෘෂ්ඨයේ B දක්වා ළඟා වීමට තප්පර 3ක් ගත වේ. ආරම්භයේදී ජල මට්ටමේ G දක්වා උස 9ක් වේ. ආරම්භක ස්ථානයේ සිට G තිරස් ස්ථාපනය 3 මීටර වේ. වායු ප්‍රතිරෝධය නොසලකා හරිමින් පහත භෞතික රාශීන් ගණනය කරන්න. G ප්‍රවේගයේ තිරස් සහ සිරස් සංරචක. අපිට රූපයක් දීලා තියෙනවා. මෙන්න මෙයා ගිහින් තියෙන මෙන්න මේ පැත්තට. එතකොට දැන් මම මෙන්න මේ මිනිසා ගත්තොත් දරුවනේ. මෙන්න මේ මිනිසා ගත්තොත් අපි දන්නවා මේක x අක්ෂය නම් මෙන්න මේක y අක්ෂය නම් මිනිසා ඇත්තටම පනින්නේ මේ මනුස්සයා පනින්න ඇත්තේ මෙන්න මේ වගේ දිශාවකට. මේ වගේ දිශාවකට. නේද? එතකොට මෙයාගේ පතය මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ ආකාරයට උඩ ගිහිල්ලා මෙහෙම වැටලා තියෙනවා. එතකොට මෙන්න මෙයාගේ ගමන් දිශාව වෙන්න ඕනේ මෙන්න මේ දිශාවයි මේ දිශාවයි. නේද? ඔහු මෙන්න මේ පැත්තට ගමන් කිරීම ගත්තොත් මේ පැත්තට ගත්තොත් එහෙම මේ පැත්තට ගමන් කිරීම එක මම u තිරස් කියලා ගන්නම්. ඒ වගේම මෙන්න මේ පැත්තට තිබ්බ ප්‍රවේගය u සිරස් කියලා ගන්නම් ආරම්භක ප්‍රවේගය. ආරම්භක ප්‍රවේගය. එතකොට මෙන්න මෙයා ගමන් කරන්නේ මෙන්න මෙයා උඩට ගමන් කරන්නේ ත්වරණය පැත්තටද ත්වරණයට විරුද්ධ දිශාවටද? පැහැදිලිවම ත්වරණයට විරුද්ධ දිශාවට. ඒක නිසා මෙයාගේ ත්වරණය වෙන්නේ ඍණ 10යි ms ඍණ 2. ඒ වගේ මෙයා මෙතන ඉඳලා පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ 9 මීටර ස්ථානයකට. එතකොට මෙයා ඇත්තටම චලනය වෙන්න හදන චලනය වෙන්න හදන උඩට. හැබැයි මෙයාගේ විස්ථාපනයේ තියෙන්නේ උඩ පැත්තට නෙමෙයි දරුවනේ. මෙයා විස්ථාපනය හදන්නේ මේ පැත්තට. මෙයා චලනය වෙන්න හදන්නේ මේ පැත්තට. මෙයාගේ u තියෙන්නේ උඩ අතට. හැබැයි විස්ථාපනයේ තියෙන්නේ ඍණ පැත්තට. මෙයාගේ මේ පැත්තට දන නම් මේ පැත්තට තමයි වැටලා තියෙන්නේ අන්තිමේට. එතකොට මෙයාගේ මෙන්න මේ දිශාවට දරුවනේ විස්ථාපනයක් වෙලා තියෙනවා. මෙයා විස්ථාපනය වෙලා තියෙනවා 3 මීටර. එතකොට හරි. B දක්වා ළඟා වීමට right. මෙන්න මෙයා තිරස් පැත්තට ගිහින් තියෙනවා තප්පර 3ක්. ඒ කියන්නේ මෙයාට මෙතනලා මේකට මෙහෙම පැන්නහම මේ දිශාවට ගමන් කරන්න. ඒ කියන්නේ මෙයාගේ මුළු ගමනට පුතේ මෙයා මෙහෙම පැන්නහම මෙයා උඩ ගිහිල්ලා බිම වැටෙනවා. ඒ වගේම මේ නොදැනුවත්වම මේ පැත්තටත් යනවා. මෙයා උඩ ගිහිල්ලා මෙහෙම වැටෙනවා කියන්නේ මෙතනදලා මෙතනට යන්න කාලය කියලා කියන්නේ පුතා. මෙයාගේ ගමන ඉවර වෙනවා මෙතනින්. ඇයි? මෙයා මෙතන වැදුනත් මෙයා මෙහෙම ගිහිල්ලා මෙතනට ආවා කියන්නේ මේ පැත්තට යන්න පුළුවන් උපරිම දුරයි සම්පූර්ණ ගමනයි දෙකම ඉවර කරලා. ඒ කියන්නේ මෙයා මෙන්න මේ පැත්තට තියෙන ප්‍රවේග සංරචකය නිසා මං කිව්වා මෙයා මෙහෙම පන්නලා තියෙන්නේ. මේ පේනවනේ මෙයා මෙහෙම පැනලා තියෙන්නේ. මේ පැත්තට ප්‍රවේග විභේදනයකයි මේ පැත්තට ප්‍රවේග විභේදනයකයි වෙනවා. එතකොට මේ පැත්තට තිබ්බ ප්‍රවේග විභේදනය නිසා තමයි මේ දුර යන්නේ. දැන් මෙහෙම තිබ්බ ප්‍රවේගය මේ පැත්තටයි කඩලා තමයි මං ගත්තේ u තිරස් සහ u සිරස් කියලා. මෙහෙම තිබ්බ ප්‍රවේගය u ආරම්භක ප්‍රවේගය තිරස් මේ පැත්තට u සිරස් කියලා. දැන් මේක තේරෙයිමද කියලා මම දන්නේ නැහැ දරුවෝ. හේතුව තමයි මේකේ විෂය නිර්දේශය පොඩි අවුලක් තියෙන නිසා. එතකොට මෙන්න මේ u තිරස් ප්‍රවේගය නිසා තමයි මෙන්න මේ තිරස් දුර යන්නේ. මේ u සිරස් නිසා තමයි උඩ ගිහිලා මෙහෙම බිම වැටෙන්නේ. එහෙනම් මෙන්න මේ u තිරස් ප්‍රවේගයට මෙයාගේ ගමනට කාලය තප්පර 3යි.
මෙයා මෙතන ඉඳලා මෙතනට, ඒ කියන්නේ මේ පතේ තුල මේ ගමනේ මෙතනලා මෙතනට තප්පර 3කින් යනවා කියන්නේ මේ දිශාවට තප්පර 3කින් යනවා කියන්නේ මෙයාට සිද්ධ වෙනවා මෙන්න මේ සම්පූර්ණ ගමනත් තප්පර 3කින් ඉවර කරන්න. තිරස් පතේ තප්පර 3ක් යනවා කියන්නේ මෙන්න මේ සිරස් ගමනත් තප්පර 3කින් ඉවර කරන්න සිද්ධ වෙනවා. එහෙනම් මෙයාගේ තිරසට යන්න කාලයක් තප්පර 3යි. මෙයාගේ මේ සිරස් ගමනට ගත වන මුළු කාලයත් තප්පර 3යි. දැන් පුතේ මෙයා උඩ අතට යන්නේ ගුරුත්වජ ත්වරණයට එරෙහිව. මෙයා උඩ අතට යන්න පුතේ මොකට එරෙහිවද? ගුරුත්වජ ත්වරණයට එරෙහිව. මෙයා මේ අතර ගමන් කරන්නේ මෙන්න මේ දිශාවට ගමන් කරන්නේ ත්වරණයක් නැතුව. එහෙනම් මම මෙයාගේ ත්වරණය මේ දිශාවට බිඳුවක් කියනවා. එතකොට මම මෙයාගේ මෙන්න මේ තිරස් දිශාවට S සමානයි ut ධන භාගයයි at වර්ගය දෙනවා. හේතුව මම මෙන්න මේ සමීකරණය තෝරා ගන්න හේතුව මෙතන v ප්‍රවේගය ගෑවිලා නැහැ. අපි චලිත සමීකරණ හතරක් දන්නවා. v සමානයි u ධන at. මේකේ v තියෙනවා. හැබැයි මේකේ v අතර කිසිම සම්බන්ධයක් තියෙනවද? මේකේ a මම දන්නවා බිඳුවයි, කාලය දන්නවා තප්පර 3යි. u ගියගේ තමයි හොයන්න තියෙන්නේ. විස්ථාපනය දන්නවා 3යි. හැබැයි මේකේ v දන්නේ නැහැ. u දන්නේත් නැහැ. සහදන්න බෑ. ඊළඟ කේස් එක v වර්ග සමානයි u වර්ග දන්න 2is. ඒ සමීකරණේ v දන්නේත් නැහැ, u දන්නේත් නැහැ. ඒ වගේම අනිත් එක s සමානයි u ධන v බෙදීම 2ක් t. u දන්නේත් v දන්නේත් නැහැ. ඒක නිසා මට අනිත් සමීකරණ තුනම ගන්න බෑ. මෙන්න මෙයා විතරයි පාවිච්චි කරන්න වෙන්නේ තිරස් දිශාවට. මම මෙන්න මේ දිශාවට දානවා s සමානයි u ධන භාගය at වර්ග. මේ දිශාවට මෙයාගේ විස්ථාපනය මීටර 3යි. මෙයාගේ ආරම්භක ප්‍රවේගය u තිරස් t ගියගේ තප්පර 3යි ධන භාගයයි මේ දිශාවට ත්වරණයක් නැහැ බිඳුවයි කාලය තප්පර 3 වර්ගය. මේ බිඳුව නිසා මෙන්න මේ මුළු කොටසම පුතේ බිඳුවක් වෙනවා. මෙන්න මේ බිඳුව නිසා මේ මුළු කොටස බිඳුවක් වෙනවා. 3 සමානයි u තිරස් වතාවක් 3 3ට 3 කැපෙනවා. 1 ms ඍණ 1 තිරස් ප්‍රවේගය. ඒ වගේම අපේ මෙන්න මේ උඩ ගිහිල්ලා බිම වැටෙද්දිත් බිම වැටෙන ප්‍රවේගයක් ගැන දන්නේ නැහැ. ඒක නිසා මම මේක උඩ ගිහිල්ලා බිම වැටෙද්දිත් v නැති සමීකරණය දානවා. මොකද මගේ u ආනවා උඩ ගිහිල්ලා බිම වැටෙද්දි අනිත් සමීකරණේ v අවශ්‍ය වෙනවා. එහෙනම් මෙන්න මේ සමීකරණයම දානවා මට මෙන්න මේ තිරස් දිශාවට s සමානයි ut ධන භාගයයි at වර්ග. එතකොට මෙයාගේ විස්ථාපනය ඍණ 9යි. ඇයි මේ විස්ථාපනය කියන්නේ උඩට ගිහිල්ලා ආපහු ඇවිල්ලා මෙතනින් පල්ලෙහාට. ඒ කියන්නේ මුල් පිහිටීමේ ඉඳලා ඍණ 9ක් තියෙන මේ. මෙයා උඩට ගිහිල්ලා මෙතනට එදි විස්ථාපනයේ බිඳුවයි අල් පල්ලෙහාට යනවා කියන්නේ අපි ගමන් කරන දිශාවට විස්ථාපනය නම් ධන, ගමන් කරන දිශාවට විරුද්ධ පැත්තට විස්ථාපනය ඍණ. ut u සිරස් මේ වැඩටත් කාලය ගත වෙන 3යි ධන භාගයයි ඒගයගේ පුතේ මේ උඩට යද්දී ගුරුත්වජ ත්වරණය ඍණ. පල්ලෙහාට නම් ධන. මෙයා දැන් ආරම්භයේදී යන්නේ උඩට ඍණ 10යි t වර්ග කියලා කියන්නේ 3 වර්ගය. එහෙනම් මට එනවා ඍණ 9 3u සිරස් ධන මේ ඍණ ලකුණාව භාගය 10 3 වර්ගය 9යි 5 වරක් 9 45යි 9 ඍණ 3u සිරස්
45 මේ පැත්තට එන්න 45න් 9ක් සමානයි 3u සිරස් 36 සමානයි 3u සිරස් 12යි ms ඍණ 1 සමානයි u සිරස් සිරස් ප්‍රවේගයේ උඩාතර ප්‍රවේගය 12යි ms ඍණ 1යි පැහැදිලි අපෙන් අහන්නේ මොනවද පළට අහන්නේ මෙන්න මේ දෙකනේ මේක අය පාරක් බලන්න ඔබට මේක වැටහීම සහ සම්බන්ධන මට ගැරන්ටි කරන්න බෑ හේතුව මේක ප්‍රක්ෂිප්ත කියන පාඩමත් එක්ක එන්න ඕන එකක් ප්‍රක්ෂිප්ත විෂය නිර්දේශය නෑ ඒත් ඔබගේ O level දැනුමත් එක්ක මේක යනවා කියලා කියන ඉතින් මට අර ප්‍රශ්නයක් සාකච්ඡා කරද්දී මේට වැඩිය මේකට කැප කරන්න බෑ පුතේ ජල පෘෂ්ඨයේ සිට G ළඟා වූ උපරිම උස දැන් මෙන්න මෙයාට උඩට තියෙන ආරම්භක පිහිටීම ඉඳලා මෙයාට මේ ආරම්භක පිහිටීම ඉඳලා මේ පෘෂ්ඨය අපි ජලය කියලා ගත්තොත් මේක 9 මීටර් මෙන්න මේ u සිරස් 12 ms ඍණ මේක ආරම්භක පිහිටීම එතකොට මෙයාට මෙන්න මේ u ප්‍රවේගය නිසා දැන් මෙයා උඩට යන්නේ මෙයා ගියපු උපරිම සහන්නේ මට මෙයා උඩට යද්දි පුතේ උඩම ලක්ෂයේදී මෙයා උඩ ගිහිල්ලා උඩම ලක්ෂයේදී පුතේ ප්‍රවේගය ශූන්‍ය වෙන්න ඕනේ. ඒතර මේ ගමනේදී මෙයාගේ ගුරුත්වජ ත්වරණය මෙයා උඩට යන්නේ ගුරුත්වයට විරුද්ධව. ඒ කියන්නේ මෙයාගේ ත්වරණය වෙන්නේ ඍණ 10යි. එතකොට මෙයාගේ ආරම්භක උඩ අතර ආරම්භක ප්‍රවේගය 12යි. මෙයා අවසන් ප්‍රවේගය වෙන්නේ බිඳුවයි මොකද මේ උඩට යන්න පුළුවන් උපරිමයක්දී මෙයා මෙහෙම ප්‍රවේගය අඩු වෙලා උඩම ලක්ෂයේදී මෙයාගේ ප්‍රවේගය පුතේ ශූන්‍ය වෙනවා. මෙයා උඩ අතර යද්දී ත්වරණය ඍණ 10යි. එහෙනම් මම ගත්තොත් එහෙනම් මම මේකේ දන්නවා මගෙන් අහන මෙන්න මෙයාගේ උස. ඒ කියන්නේ මෙතනලා මෙතනට මෙයාගේ විස්ථාපනය අපි හොයාගත්තොත් මේ විස්ථාපනයයි මේ විස්ථාපනය එකතු කරලා මේ විස්ථාපනය එකතු කරලා මෙයාගේ මුළු උස හොයන්න පුළුවන්. එහෙනම් S U A V සම්බන්ධ වෙන සමීකරණය V සමානයි U ධන ET. මෙන්න මේ රාශීන් U A S V සම්බන්ධ වෙන සමීකරණ මේක අවසාන ප්‍රවේගයේ බිඳුවයි. මෙයා ප්‍රවේගයේ බිඳුව වුණාම තව උඩදී නවතින්නේ U12යි UT. හරි. මේක ගන්න බෑ. ඇයි කාලය දන්නේ නැහැ මන්නේ. කාලය දන්නේ නැහැ මේ සමීකරණය ගන්න. එහෙනම් කාලය සම්බන්ධ වෙන්නේ නැති එකම කෙනා කවුද? කාලය සම්බන්ධ නැති එකම කෙනා. v වර්ග සමානයි u වර්ග ධන 2ක් as. මේකේ අවසාන ප්‍රවේගය ශූන්‍යයි. ආරම්භක ප්‍රවේගය 12 වර්ගය ධන 2ක් a කියන්නේ ඍණ 10 වතාවක් s. ඒ කියන්නේ මේක මේ පැත්තට එනවා ඍණ 20යි s මේ දෙවරක් 10 20යි ඍණ 20යි s සමානයි 12 වර්ගය 144යි. එහෙනම් මට එනවා මේ ඍණ ලකුණ වේද ධන ලකුණ නා සෝරි. එහෙනම් s සමානයි 144 බෙදීම 20 අපිට එනවා 144 20 බෙදුම් 7.2ක් දෙන්නේ. 144 බෙදුම් 20 7.2යි. මෙන්න මේ S එනවා 7.2යි. ඒ කියන්නේ
මෙතනින් උඩට ගිහින් තියෙනවා පුතාලා 7.2ක් උස. අහන්නේ මොකද්ද කියලා බලමු. පෘෂ්ඨයේ සිට G ළඟා වූ උපරිම උස. ජල පෘෂ්ඨයේ සිට. ජල පෘෂ්ඨයේ සිට මෙතනලා මෙතන 9යි. 9 S ගියාගේ 7.2යි. ඒ නිසා ගිය මුළු උස සමානයි 16.2 මීටර වෙනවා. පැහැදිලිමක් හිතන්නේ. අපහැදිලම් මට මෙතනදී ඔබගේ ඕලෙවල් දැනුම දැඩිව අවශ්‍ය නැව දරුවනේ. මොකද මේ ප්‍රශ්නෙට ලකුණු දීලා තියෙන ආකාරය අය පාරක් ඔබ චුට්ටක් වීඩියෝ එක බලන්න තේරුම් ගන්න. හරි දරුවනේ. අපි ඉදිරියට යමු. උපරිම උසේදී කිමිදුම්කරුගේ විභව ශක්තිය. හරි. දැන් මෙතන ජල මට්ටමේ සිටද කියන එක තරම්ම පැහැදිලි නෑ. අපි උස හෙව්වේ මෙන්න මේ 16.2 නේ. එහෙනම් මේ වෙලාවට විභව ශක්තිය වෙන්න ඕනේ mgh. මෙයාගේ ස්කන්ධය 60යි, ගුරුත්වාකර්ෂණ ත්වරණය 10යි. උස වෙන්න ඕනේ 16.2යි. එතකොට මට එනවා 60 වැඩි කිරීම 10 වැඩි කිරීම 16.2. 60 වැඩි කිරීම 9720යි ජූල්. ආයෙත් බලමු කොකටත්. නමදා 720යි ජූල්. හරි. උපරිම උසේදී කිමිදුම්කරුගේ චාලක ශක්තිය. පුතේ උපරිම උස වෙද්දී මෙයාගේ සිරස් ප්‍රවේගය බිඳුව වෙනවා. මේ පැත්තට ප්‍රවේගය උඩ මතක විදිහට 1 ms ඍණ එක වගේනේ. එකයි ms ඍණ එකයි. එහෙනම් මේ පැත්තෙන් චාලක ශක්තියක් නැහැ. මේ පැත්තේ චාලක ශක්තිය භාගයයි. m කියන්නේ 60යි. v කියන්නේ 1 වර්ගය. ඒ කියන්නේ 30යි ජූල්. 30යි ජූල්. හරි. හොඳයි එහෙනම් දරුවනේ අපි මේ ප්‍රශ්නය 9 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කර අවසానයි. අපි මීළඟ වීඩියෝයෙන් මෙම 2019 තාක්ෂණ වේදික සඳහා විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ අවසන් ගැටලුව සාකච්ඡා කිරීම සඳහා යොමු වෙනවා.